රාත්‍රී 9යි. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය සුධර්මා කුලතුංග. නාණ්ඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. විදේශ ඇමති හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිය අමතයි. සාර්ථක කොවිඩ් පාලන පිළිවෙලකට අසත්‍ය ප්‍රචාර බාධාවක් බව අවධාරණය කෙරේ. මෙරට ජනතාවට 2,40 ලක්ෂයකට අධික කොවිඩ් මර්ධන එන්නත්. අසාධ්‍ය කොරෝනා රෝගීන්ගෙන් 10%ගේ පෙනහළු වලට හානි. වැලි අපනයන බලපත්‍ර නිකුත් කර නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. නිරෝධායන ඇඳරි නීති කාල සීමාවේ සතියකට දින 4ක් තැපල් කාර්යාල විවෘත තැබීමට පියවර. කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් රෝහල් වලට ලබා දීමේ ව්‍යාපෘතියක්. බ්‍රිතාන්‍ය දුම්කොළ සමාගමක් රොබර්ට් මුගාබේට අල්ලස් දුන් බවට හෙළිවේ. නාණ්ඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කරයි. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. ඒ අනුව හෙට සිට ගොවිබිම් වලටම ගොස් නාණ්ඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් මිලදී ගන්නා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත. මීට පෙර නාණ්ඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මිලදී ගත්තේ රුපියල් 50කටය. සහල් සඳහා පාලන මිලක් ගැසට් කිරීමෙන් පසු වී සඳහා ගෙවන මිල වැඩි කරන ලෙස ගොවීන් රජෙන් ඉල්ලීම් කර තිබිනි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිතයි. එහිදී විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු ලබා දෙනු ඇත. මිචෙල් බැචලට් මහත්මිය කවුන්සිලේ පළමු දිනේ අද සිය වාර්ෂික වාර්තාව පිළිබඳව යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාවේ වගවීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව ඇයගේ ඉදිරිපත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු විය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි LTT සමාජිකයෝ 16 දෙනෙකු නිදහස් කිරීම පිළිබඳව ඇයගේ ප්‍රශංසාව හිමි වූ අතර සෙසු පිරිස නිදහස් කරන ලෙසද ඇය යෝජනා කළාය. ජනාධිපතිතුමා සිවිල් ක්‍රියාකාරීන් හමුවීමද බැචලට් මහත්මියගේ ඇගයීමට ලක්විය. එම යාවත්කාලීන කිරීම පිළිබඳ සාමාන්‍ය විවාදය හෙට පෙරවරු 10ට ආරම්භ වී පසුදා අවසන් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 48 වැනි නිත්‍ය සැසිය ජිනීවාහිදී අද පස්වරුවේ ආරම්භ විය. එය ලබන මාස 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. බොහෝ තේමාවන් රටවල් 40කට වැඩි ගණනක මානව හිමිකම් තත්ත්වය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයන් හා ආයතන ඉදිරිපත් කරන වාර්තා 90කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව කවුන්සිලය සාකච්ඡා කරනු ඇත. අන්තර්ක්‍රියාකාරී විවාද 30කට වඩා පැවැත්වීමටද නියමිතය. සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ මේ තත්ත්වය පවතින බව ගෝලීය ව්‍යසනයකට මුහුණ දීමේදී එම තත්ත්වය බාධාවක් වන බවත් මහ කොමසාරිස්වරයා කීවේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේදී අද හමු අවස්ථාවේදී ඔහු මේ බව අවධාරණය කළේය. මහ කොමසාරිස්වරයා එහිදී කියා සිටියේ මෙරට එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථක සිදුවන බවත් ඊට ප්‍රසාදය පිරිනැමෙන බවත්ය. එන්නත් කරණය උපරිමෙන් සිදු කෙරෙන අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය ගන්නා උත්සාහය ඔහුගේ ඇගයීමටද ලක්විය. මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් 10,11ක් මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් 10,11,000ක පමණ ආධාර මෙරටට ලබා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මහ කොමසාරිස්වරයා සමරු තිලිනයක්ද පිරිනැමුවේය. මෙරට එන්නත් කරන ක්‍රියාවලියට සහ කොවිඩ් පාලනයට ලැබෙන අන්තර්ජාතික සහයෝගීතාවය අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ඕස්ට්‍රේලියාවේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද පැවසීය. මේ අතර මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මහතාද අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු විය. දෙරට අතර වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා දැනුම සහ තාක්ෂණය හුවමාරු කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ. මෙරට ජනතාවට 2,40,00,000කට අධික කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් මාත්‍රා 2ම ලබාගත් පිරිස 1,50,79,000කට අධිකය. 1,34,00,000කට අධික පිරිසකට එක් මාත්‍රාවක් පමණක් ලබා දී තිබේ. මේ වන විට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 2,74,00,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබේ. එන්නත් මාත්‍රා 66,00,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇත්තේ ආධාර වශයෙනි. ලබන මාසයේදී තවත් කොවිඩ් මර්ධන එන්නත් 40,000ක් මෙරටට ලැබීමට නියමිතයි. මේ අතර කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සඳහා පමණක් රජය රුපියල් කෝටි 6,700කට ආසන්න මුදලක් වැය කර තිබේ. එන්නත් කරන වැඩසටහන සාර්ථකව සහ අකණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මකයි. මේ අතර දෛනිකව වැඩිම පිරිසකට එන්නත් ලබා දී ඇති ලොව රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත් වේ. Our Word in Data වෙබ් අඩවියට අනුව ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස පසුගිය සතියේ වැඩිම පිරිසකට දෛනිකව එන්නත් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවයි. දැඩි ලෙස අසාධ්‍ය වන කොරෝනා රෝගීන්ගෙන් 10%ගේ පමණ පෙනහළු වලට හානි සිදුවීමේ හැකියාව ඇතැයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා සඳහන් කරයි. හඳුනාගත් එවැනි රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර කළ යුතුය. කොරෝනා රෝගය මාරාන්තික බැවින් මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමද වැදගත්ය. එසේ නොවුනහොත් වෙනත් රෝග ඇතිවීමේ ඉඩකඩක්ද පවතී. මෙවැනි අපහසුතාවලින් පෙළෙන බොහෝ රෝගීන් කාලයත් සමග ටික ටික අඩු වෙලා මුල් තත්ත්වයට පැමිණෙනවා. ඒ සඳහා සමහර විට සුළු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔවුන්ට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. තවත් සමහර පිරිසකට කලාතුරකින් ඇදුම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෛරස් ලෙඩකින් පස්සේ తాවකාලිකව ඇති වෙන ඇදුම සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්. සුළු ප්‍රතිශතයක් සාමාන්‍ය 5%ක් 10ක් අතර ප්‍රමාණයක් විශේෂයෙන් තදබල ලෙස බරපතල ලෙස ලෙඩේ හැදිලා රෝහල්ගත වෙලා ප්‍රතිකාර කරපු රෝගීන්ට පෙනහැලු යම් කිසි ස්ථිර හානියක් වීමේ හැකියාවක් තියෙනවා. එවැනි රෝගීන් අපි හඳුනාගත යුතුයි. විවිධ වූ පරීක්ෂණ කරලා ඒ රෝග හඳුනාගෙන ඒ සඳහා ඖෂධ මගින් යම් කිසි කාලයක් එක දීර්ඝ කාලයක් වෙන්න පුළුවන් ප්‍රතිකාර කරන්න ඕනේ. ඊටත් අමතරව පෙනහළු පුනරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී කරවාගෙන එම රෝගීන් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අපිට උත්සාහ ගන්න පුළුවන්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. මාලදිවයින හෝ වෙනත් කරුණක් සඳහා ශ්‍රී ලංකාවෙන් වැලි අපනයන ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුම් දෙයි. ඒ සඳහා වැලි අපනයන බලපත්‍රයක්ද නිකුත් කර නැතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී සජ්ජන ද සිල්වා මහතා පැවසීය. මෙරට ಖನಿಜ ප්‍රතිපත්තියට අනුකූලව රට තුළ දේශීය කර්මාන්ත සඳහා යොදා ගන්නා වැලි ඇතුළු ಖනිජ ද්‍රව්‍ය අපනයනය සඳහා කාර්යාංශය බලපත්‍ර නිකුත් නොකරයි. ඒත් සුවිශේෂී වූ අවස්ථාවක් මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලදහොත් පමණක් ඊට කටයුතු කෙරේ. මාලදිවයිනේ ඉදිකිරීම් වල නිරත ශ්‍රී ලාංකීය සමාගම් සඳහා ජල තටාක සහ නළලින් වෙනුවෙන් පිරිපහදු වැලි සුළු ප්‍රමාණයක් අපනයනට අවසර ලබා දී ඇත. ඒවාද අපනයන කරනු ලබන්නේ කියුබ් එකක් රුපියල් 1,80,000කට පමණ මුදලකට බව කාර්යාංශය කියා සිටී. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී සතියකට දින 4ක් පමණක් තැපැල් සේවා සහ තැපැල් කාර්යාල පවත්වාගෙන යාමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
කලින් එම සේවාව සතියකට දින 6ක් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබිනි. පවතින ප්‍රවාහන දුෂ්කරතා සහ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඇති වූ ගැටලු හේතුවෙන් එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ අතර තැපල් කාර්යාල මගින් සිදු කරන ගෙවීම් ලබන 17 වෙනිදා සහ 18 වෙනිදා ගෙවීමටද පියවරගෙන තිබේ. මේ සතියේ සිට බදාදා සහ බ්‍රහස්පතින්දා සියලු තැපල් කාර්යාල වසා තැබෙනු ඇත. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ලබන 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධූරයට පත් කර තිබේ. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලබන බදාදා වැඩ බහර ගැනීමට නියමිතයි. ප්‍රවීණ වරලත් ගණක අධිකාරියෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරයේද හොබවා ඇත. කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් රෝහල් වලට ලබා දීමේ ව්‍යාපෘතියක් සිංහ සමාජය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ විද්‍යායතනයේ සහ ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය ඊට සහාය ලබා දෙයි. ඒ යටතේ කොරෝනා ප්‍රතිකාර රෝහල් 191ක ඇඳන් 7800කට වැඩි සංඛ්‍යාවකට ඔක්සිජන් ලබා දීමට හැකි පහසුකම් ඇති කෙරේ. ඒ පිළිබඳව අදහස් දක්වන සිංහ සමාජයේ සභාපති ජගත් වික්‍රමනායක මහතා එතකොට 7800 රෝගීන්ට එකවර මේ ලංකාව පුරා තියෙන රෝහල් 191 ඔක්සිජන් සහිතව ප්‍රතිකාර දෙන්න පුළුවන්කම ඒ රෝහල් වලට ලැබෙනවා. ඒ කියන්නේ ඒ රෝහල් වල දැනට තියෙන පහසුකම් වලට අමතරව නව පහසුකමක් හැටියට තමයි මේ පහසුකම ලබා දෙන්නේ. ඊට අමතරව අපි 3102ක් ලබා දෙනවා ඔක්සිජන් සහිත ඇඳන්. ඒ කියන්නේ ඒක විශේෂිත ෆ්‍රී ෆන්ක්ෂනල් බෙඩ් එකක් කියලා. ඒක විශේෂ වර්ගයේ ඇඳක්. ඒ ඇඳත් එක්ක ඒ රෝගියාගේ යම් යම් නිරීක්ෂණයන් කිරීමට අවශ්‍ය වෙන මල්ටි පැරාමීටර් කියන මීටරයක් ඊට අමතරව ඔක්සිජන් පහසුකමක් ලබා දෙනවා. ඒකට සම්පූර්ණ වශයෙන් ගත්තම 11000ක් ඇඳන් අපි ඇත්ත වශයෙන්ම ඔක්සිජන් සහිත ඇඳන් බවට පත් කිරීම තමයි මේ ව්‍යාපෘතියෙන් සිද්ධ කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත තාක්ෂණික කමිටුවක් මගින් වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම් විශේෂඥ වෛද්‍ය ඉන්දික බොතේජු මහතා හැම රෝහලකම අවශ්‍යතාවය පරිදි ඇඳන් සහ ඔක්සිජන් ලබා දෙන ව්‍යාපෘතිය තමයි යන්නේ. එතකොට අපි ඒක දැනට පටන් ගන්න තියෙන්නේ අවශ්‍යතාවය පරිදි දෙන්න. ඉස්සරහට අවශ්‍ය වුණොත් තව වැඩිපුරත් වැඩි කරන්න අපි සහ කරනවා. එතකොට ඒකට අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ විදේශ සිටින අපේ ශ්‍රී ලාංකික උදව් කරයි කියලා. එතකොට මේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලයන්ස් සංවිධානය හරහා. එතකොට අපි අතරම සිද්ධ කරන්නේ කොයි රෝහල් වලද මේ වගේ රෝගීන් ගොඩාක් ඉන්නේ. සතරේ රෝගීන් ඉන්නේ කොයි රෝහල් වලද, ඔක්සිජන් අවශ්‍ය වෙන රෝගීන් ඉන්නේ කොයි රෝහල් වලද. ඒගොල්ලන්ට අපි සම්බන්ධ කරලා දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ලයන්ස් ක්ලබ් එකෙන් ලැබෙන ආධාර අපි අවශ්‍ය රෝහල් වලට සම්පාදනය කරලා දෙනවා. මොකද අපි ඒ රෝගීන් බලා ගන්න නිසා අපි දන්නවා කොහෙද අපි ඒ රෝගීන් සිටින්නේ කියලා. කාබනික පොහොර භාවිතෙන් අලිගැට පෙර වගා කිරීමේ නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 10ක් ඊට යොදාගෙන ඇත. වතුයායේ පදිංචි කම්කරුවන් වගාවට සම්බන්ධ කරගෙන ඇත. ඔවුන්ගේ ආදායම වැඩි කිරීම එහි අරමුණයි. දික් ඔය හැටන් මූලික රෝහලේ COVID-19 ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය රෝහල් උපකරණ තොගයක් අද පරිත්‍යාග කෙරිනි. ඒවා පරිත්‍යාග කර ඇත්තේ හැටන් සහ කොළඹ ශ්‍රී ලංකා මුක්කුලෝතර පදනම මගිනුයි. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 30 වසරක යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට ඉතාලියේදී කිසිදු අවමානයකට හෝ අපහසුතාවයකට පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව ඒ රට සිටින ශ්‍රී ලාංකිකයෝ අවධාරණය කරති. අග්‍රාමාත්‍යවරයා රැඳී සිටි හෝටලයේ ආසන්නයට රැසූ ශ්‍රී ලාංකිකයෝ එතුමාට සහාය පළ කළහ. LTT ඩයස්පෝරාව සමග එක්ව ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉතාලියේදී විරෝධය පළ කිරීමේ උත්සාහයක නිරතව සිටිති. එහෙත්
එරට සිටින ශ්‍රී ලාංකිකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ මෙරට රජයට සහාය පළ කරමින් ඉක්ුත් දින කිහිපේ උද්ඝෝෂණ හා වැඩසටහන් සංවිධානය කර තිබූ බව වාර්තා වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. වතු ආශ්‍රිත තේ ඉඩම් පුද්ගලික අංශයට ලබා දීමක් සිදු නොකරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි. හැටන් කොටගල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මරුන්ද පාණ්ඩි රමේශ්වරන් මහතා කියා සිටියේ වතු ආශ්‍රිත මුඩු ඉඩම් කිහිපයක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති බවයි. විපක්ෂය චෝදනා කරන පරිදි කිසිදු තේ ඉඩමක් පුද්ගලික අංශයට ලබා දී නැතයිද ඔහු පෙන්වා දුන්නේය. විදෙස් පුවත් බ්‍රිතාන්‍ය ඇමරිකා දුම්කොළ සමාගමක් සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේට අල්ලස් ලබා දී ඇතැයි වාර්තා වේ. 2013 වසරේදී ඔහුට පවුම් 3 ලක්ෂයත් 5 ලක්ෂයත් අතර මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ බව අදාළ ලියකිවිලි වලින් සනාථ වී ඇතැයිද එම විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 2017 බලෙන් පහ කරන මුගාබේ මහතා 2019 දී මරණයට පත්විය. 37 වසරක් වූ ඔහුගේ පාලන කාලය දැඩි ප්‍රචණ්ඩත්වයෙන් හා දූෂණ වලින් බහුල වූ බවට චෝදනා එල්ල වී තිබිණි. ඉන්දියාවේ පළමු වරට අගවිනිසුරුවරයක් පත්වීමේ හැකියාව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තා විනිසුරුවරු තිදෙනෙක් පත් කරනු ලැබූහ. ඉන් අයකු ඉදිරියේදී ඉන්දියාවේ පළමු අගවිනිසුරුවරිය ලෙස පත්වීමේ ඓතිහාසික අවස්ථාව උදා කරගනු ඇතැයි විශ්වාස කෙරේ. මෙසේ නව පත්වීම් ලබා ඇත්තේ හිමා කෝලි, බෙලා එම් ත්‍රිවේදි සහ බී.වී. නාගරත්න යන විනිසුරුවරියෝය. ඉන් බී.වී. නාගරත්න විනිසුරුවරිය ඉන්දියාවේ පළමු කාන්තා අගවිනිසුරුවරිය ලෙස පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත මාර්ග 182ක් සංවර්ධනය කෙරේ. ඊට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියද හිමිව ඇත. මෙරට අපනයන භෝග වගාවලට ඍජු දායකත්වයක් සපයන වතු සහ වතු ආශ්‍රිත ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් සැපේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14ක වතු මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරේ. ක්‍රීඩා පුවත්. පාකිස්තානයේ සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක් දින තරඟාවලියේ ප්‍රතිඵල ලෝක කුසලාන සුපර් ලීග් තරඟාවලියට එක් නොකිරීමට තීරණය කර තිබේ. ඊට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩලවල එකඟතාව පළ වී ඇත. තරඟ 3කින් යුත් එක් දින තරඟාවලියේ පළමු තරඟය ලබන සිකුරාදා පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. වවුනියාව දිස්ත්‍රික්කයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට රජයේ සහාය ලැබී තිබේ. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. සිය නිෂ්පාදන වැඩි දියුණු කර ගැනීමට සම්පත් නොමැතිකමින් එම නිෂ්පාදකයෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියහ. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය සහාය රජය ලබා දෙනු ඇත. කිතුල් නිෂ්පාදන ගම්මානයක්ද එහි පිහිටුවා තිබේ.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ප්‍රීලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න ජෛව සංචාරක බුබුල යටතේ විදේශ සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණීමටත් සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවාතන් ගැනීමටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලැබී තිබේ. එබැවින් එම විදේශ සංචාරකින්ගේ පහසුව සඳහා අදාළ සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසරය ලබා දී ඇත. සංචාරක මණ්ඩලයේ අනුමැතිය නොමැති හෝටල් සඳහා එම අවසරය හිමි නොවන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. නාණ්ඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. විදේශ ඇමති හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසියා මතයි. සාර්ථක කොවිඩ් පාලන වැඩපිළිවෙලකට අසත්‍ය ප්‍රචාර බාධාවක් බව අවධාරණය කෙරේ. මෙරට ජනතාවට 2,40,00,000කට අධික කොවිඩ් මර්ධන එන්නත්. අසාධ්‍ය කොරෝනා රෝගීන්ගෙන් 10%ගේ පෙනහළුවලට හානි. වැලි අපනයන බලපත්‍ර නිකුත් කර නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. නිරෝධායන ඇඳරි නීති කාල සීමාවේ සතියකට දින 4ක් තැපල් කාර්යාල විවෘත තැබීමට පියවර. කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් රෝහල් වලට ලබා දීමේ ව්‍යාපෘතියක්. බ්‍රිතාන්‍ය දුම්කොළ සමාගමක් රොබර්ට් මුගාබේට අල්ලස් දුන් බවට හෙළිවේ. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි.